නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරන්න එකතු වෙච්ච වෙලා. පිංගතුනේ, අද අපි බලමු අපේ සිහිය දියුණු කර ගැනීමේ වටිනාකම පිළිබඳ. මේ සිහිය තියෙන වටිනාකම කොහොමද අපි සිහිය රැකගන්න? සිහි මුලා නොවෙන මට්ටමට අපේ සිහිය බලවත් කරගන්නේ කොහොමද? අන්නේ ගැන මේ ධර්මානුශාසනාවේදී ධර්ම කාරණා ටිකක් බුද්ධ දේශනා ඇසුරෙන් අපි සාකච්ඡා කරමු. දවසක් පිංගතුනි, උන්නාභ කියලා බ්‍රාහ්මණේ අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් අහන. ස්වාමීනි, එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ මොකක්ද කියලා ඇහුවා. ඔන්න අහපු ප්‍රශ්නේ. උන්නාභ කියන බ්‍රාහ්මණය අහනවා, ස්වාමීනි, එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ මොකක්ද? එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් තියෙන. ඇහැට ගෝචර වෙන්නේ රූප, කනට ගෝචර වෙන්නේ ශබ්ද, නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ, දිවට ගෝචර වෙන්නේ රස, කයට ගෝචර වෙන්නේ පහස. මේ පංච ඉන්ද්‍රියන් ඇස, කන, නාසය, දිව, ශරීරය වෙන වෙනම ගෝචර විෂයන් තියෙන. දැන් ඇහෙන් රූප විතරනේ, ඇහැට ශබ්ද ඇහෙන්නේ. නාසයෙන් රස දැනගන්න බෑ, ගඳ සුවඳ දැනෙනවා විතරයි. දිවට රස විතරයි, දිවට ශබ්ද ඇහෙන්නේ. ඒ නිසා මේ එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන්ගේ පිළිසරණ මොකක්ද කියලා ඇහුවා. එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් ඇති පංච ඉන්ද්‍රියන්ටම පිළිසරණ මනසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට අපිට පේනවා ඇහැ කියන්නේ මනස පිළිසරණ කරගත්ත දෙයක්. කන කියන්නේ මනස පිළිසරණ කරගත්ත දෙයක්. නාසය කියන්නේ මනස පිළිසරණ කරගත්ත දෙයක්. දිව කියන්නේ මනස පිළිසරණ කරගත්ත දෙයක්. කය කියන්නේ මනස පිළිසරණ කරගත්ත දෙයක්. අන්න එහෙමනම් ඇස, කන, නාසය, දිව, ශරීරය කියන වෙන වෙනම ගෝචර විෂයන් ඇති මේ පංච ඉන්ද්‍රියන්ගේම පිළිසරණ මනස. දැන් පිංගතුනි, ඔබට පේනවා, ඔබට දැනෙනවා, ඔබ දන්නවා මෙන්න මේ හේතුව නිසා තමයි අපි ඇහෙන් දකින දේවල් සියල්ල මනස පිළිසරණ කරගන්න. ඒ නිසා අපිට අවුරුදු ගානකට පස්සේ හරි මම මේක දැකලා තියෙනවා, මම මේක දන්නවනේ, මම එදා කොයි විදිහට නෙමෙයි කියලා අපිට අර දැකපු දේවල් සියල්ල ගැන මතකයේ මනසේ තියෙනවා. කනෙන් අහපු දේවල් සියල්ල මනස පිළිසරණ කරගන්න නිසා අපි අහපු දේවල් මනසෙ තැන්පත් වෙනවා. සමහර දේවල් අපිට කාලයත් එක්ක ටික ටික අමතක වෙන්න පුළුවන්. ඒකත් මනසේ දුර්වලතාවයක්. හැබැයි හිත දියුණු කෙනෙකුට බොහෝ දේවල් ඇහෙන් දැකපු, කනෙන් අහපු, නාසයට දැනෙච්ච, දිවට දැනෙච්ච, කයට දැනෙච්ච මේ පංච ඉන්ද්‍රියන්ගෙන්ම ගත් අරමුණු සියල්ල මනසේ තැන්පත් වෙනවා. මනස ඒ අනුභව කරනවා. මනස පිළිසරණ කරගෙනයි මේ පංච ඉන්ද්‍රියම් පවතින්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මේ උන්නාභ බ්‍රාහ්මණය ආයිමත් අහනවා, ස්වාමීනි, එහෙමනම් මේ මනසට තියෙන පිළිසරණ මොකද්ද? දැන් ඔන්න පංච ඉන්ද්‍රියන් මනස පිළිසරණ කරගෙන නම් පවතින්නේ. ඒ උතුම් වූ ඒ තරම් වටින මනසට මොකද්ද තියෙන පිළිසරණ? බුදුරජාණන් වහන්සේ වදාලා, බ්‍රාහ්මණය, මනසට තියෙන පිළිසරණ තමයි සිහිය, සතිය. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරා, එහෙමනම් අපේ ජීවිතේ මේ පංච ඉන්ද්‍රියම්ම පිළිසරණ කරගත්ත මනස නම් වූ වැදගත්ම මේ හිතට, මනසට තියෙන පිළිසරණ සිහිය, සතිය. දැන් බලන්න, අපේ සිහිය මුලා වුණොත් මනසේ තියෙන වටිනාකම ඉවරයි. අපි දැකපු දේවල්, අහපු දේවල්, කරපු දේවල් ගැන තියෙන මතකයේ සියල්ල රැඳිලා තියෙන්නේ සිහිය තියෙන තාක්කල් විතර. ඒ නිසා සිහි කල්පනාව දුර්වල වුණාට පස්සේ, සිහි කල්පනාව නැති වුණාට පස්සේ අපේ මනසේ වටිනාකමක්, මනුස්ස ජීවිතේම වටිනාකමක් නැති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මනසට තියෙන රැකවරණය වන සිහිය රැක ගැනීම පිණිසයි සිහිය දියුණු කරන්න භාවනා ක්‍රම රැසක් ධර්මයේ පෙන්නලා දීලා තියෙන්නේ. පිංගතුනි, මනසට තියෙන රැකවරණේ සිහිය, සතිය. මේ සතිය දියුණු කරන්න තමයි සතර සතිපට්ඨානය තියෙන්නේ. සති කියන්නේ සිහිය. සතර කියන්නේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානේ තියෙන්නේ මේ සිහිය දියුණු කරගන්න ක්‍රම. ඒ නිසා කෙනෙක් මේ සිහිය දියුණු කර ගැනීම පිණිස සතර සතිපට්ඨාන යෙදෙනවනම්,
අන්නේ කෙනාගේ සිහිය දියුණු කරගන්න පුළුවන්. කෙනෙකුට මේ මනස දියුණු කරගන්න පුළුවන් තමන්ගේ ජීවිතයේ සිහිය දියුණු කර ගැනීම තුළ. සිහිය දියුණු කර ගැනීම පිණිස භාවනා ක්‍රම රැසක් බුදුරජාණන් වහන්සේ පෙන්වන සතර සතිපට්ඨානය තුළ. තැන් බලන්න ඔබ මේ සමාජයේ දිහා දකිනකොට ඔබට පේනවා සමහර අය ඉන්නවා තරුණ කාලේ හොඳ සිහිනුවනින් කටයුතු කරන. හොඳට ඉගෙන ගන්න. වේගේ ඉහලට විභාග පාස් කරනවා සමාජ ඉහළ තලවලට යනවා ව්‍යාපාරයක් පටන් ගත්තා හොඳ සිහිනුවනින් කටයුතු කරලා ඉහළ තලයකට සමාජි වැජබෙන පුද්ගලයෝ ඉන්නවා. මැදි වයසට එනකොට ඔවුන් සමාජි වගකීම් දරාගන්න. සමාට දරුමල්ලෝ ඒ අයව හොඳ තැනකට සමාජ අරගෙන යන සමාජි ගැටිලා මිනිස්සු අතර කටයුතු කරලා හොඳ සිහිනුවනින් බුද්ධියෙන් සමාජි ජීවත්වෙනවා. හැබැයි සිහිය දියුණු නොකිරීමේ ප්‍රතිඵලය තුළ කාලයක් යනකොට ඒ පුද්ගලයන්ටම වයසට යන්න කල්පනාව නැතිවෙන. වයසට යන්න මේ කියපුදේ ඔවුන්ටම අමතක වෙනවා. ඒ අයම කියනවා අනි හාමුදුරනි අපිට දැන් ඉස්සර වගේ මතකනෑ. අපිට දැන් පොතක් කියව්වත් බණක් ඇහුවත් අමතක වෙනවා. හරියට අමතකවීම දැන් වැඩි. ඒකට හේතුව තමයි මනසට තියෙන රැකවරණය වන සිහිය දියුණු කිරීමේ ප්‍රතිපදාවක අපි යෙදිලා නෑ. සිහිය දියුණු කරගන්න අපි උත්සාහයක් අරගෙන නෑ. ඒක ප්‍රතිඵලයක් හැටියට අපේ කය දුරුවල වෙන්නේ යම්සේද වයසට යනකොට සිහියත් ඒ හා සමානෝම දුරුවල වෙන්න පටන්ගන්නවා සසර පින නැත්නම්. සිහිය දියුණු වෙලා නැත්නම්. පිංහතුනි අන්නේ නිසා සිහිය දියුණු කිරීම පිණිස අපි උත්සාහයක් ගන්නට ඕන. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඔබ දන්නවා මේ 84,000ක ධර්මස්කන්ධයම කටපාඩමින් දරාගෙනාවේ එදා මහරහතන් වහන්සේලා. මේ 84,000ක් ධර්මස්කන්ධයම කටපාඩමින් දරාගෙනාවේ උන්වහන්සේලා මේ පොත්වල ලියාගෙන මේවා සටහන් කරගෙන මහා පොත් ගොඩක් උස්සගෙනාව නෙමේ. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට උගන්වන්නේ මහණෙනි සුතා හොඳට අහන්න පුරුදුවෙන්. හොඳට බණහන්. දතා ඇසූ ධර්මයේ ධාරණය කරගන්න. වචසා පරිචිතා. ඒ ධර්මයේ වචනයෙන් පුරුදු කරන්න. මනසානුපෙක්කිතා. නිතර නුවණින් විමසන්. දිට්ඨියා සුප්පටි විද්දා. ඒ තමන්ගේ අවබෝධයක් බවට පත් කරගන්න. අන්නේ ක්‍රමවේදයේ තුලයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය භික්ෂූන් වහන්සේලාට දේශනා කරේ. ඒ නිසා සුතා හැම දෙයක්ම ධර්මය ගැන අපි හොඳින් අහලා දතා කියන්නේ ධාරණය කරගන්න. අන්න අපි මතකේ තැම්පත් කර. ඒ ධාරණය වෙන්නේ අපේ තියෙන මේ මානසික දියුණුව හිතේ තියෙන ශක්තිය අපේ හිතේ තියෙන පිරිසිදු භාවය මත. ඊළඟට වචසා පරිචිතා නිතර මේක අමතක නොවෙන්න වචනයෙන් පුරුදු කරනු. ධර්මයේ පෙන්නනවා අසජ්ජාය මලාමත්තා. නිතර සජ්ජායනා නොකරනකොට නිතර පරිශීලනය නොකරනකොට නිතර ඒ තුළ නොයෙදෙනකොට එන්න හරියට මල බැඳෙනවා වගේ අමතක වෙලා යන. ඒ නිසා අමතක නොවීම පිණිස නිතර සජ්ජායනාවේ දෙන. ඒ සජ්ජාවනාය යෙදෙන්න හොඳ ධාරණ ශක්තිය හොඳ මතක ශක්තිය තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න ඒ කෙනාට පුළුවන්කම ලැබෙන. ඊළඟට මේ විදියට අහලා ධාරණය කරගත්ත මතකතියාගත්ත වචනයෙන් පුරුදු කරගත්ත මේ කරුණු ගැන මනසානුපෙක්කිතා. නිතර නුවණින් විමසනවා. යෝනිසෝ මනසිකාරයේ දිලා ඒ ඔස්සේ ධර්මාවබෝධයට හිතක් දියුණු කරගන්න. ඔන්න ඔය ක්‍රමේ තමයි බුදුරජාණන් වහන්සේ නිවන කරායන වැඩ පිළිවෙලක් හැටියට භික්‍ෂූන් වහන්සේලාට දේශනා කරන්නට යුතුන්. එනිසා පින්වතුනේ අපේ සිහිය දියුණු කර ගැනීම පිණිස අපි උත්සාහ ගන්නට ඕනේ. අපේ සිහිය දියුණු කර ගැනීම පිණිස අපි ප්‍රතිපදාවක යෙදෙන්නට ඕන. එහෙම නැත්නම් බොහෝ වෙලාවට ඔබ බලන්න ඔබේ ආච්චිල සීලට අත්වෙච්ච ඉරණම සමහරලාවට හොඳට පින්කම් කරපු අය වෙන්න පුළුවන්. හැබැයි හිත දියුණු කරගෙන නැති වෙනකොට වයසට යන්න කල්පනාව නැහැ. මේ බණ ඇහුවට මතක හිටින්නේ. සමහර අයගේ සිහිය දුර්වල වෙලා සත්තු වගේ වෙනවා. මේ සිහිය දුර්වල වුණාට පස්සේ මනුස්ස ජීවිතේ වටිනාකම ඉවරයි. හැබැයි මේ සිහිය දුර්වල වෙන්න වයස් බේදෙකුත් නෑ සමහර වෙලාවට. පින මතයි මේක පිහිටලා තියෙන්නේ කියලා අපිට තේරෙන්නේ අන්නේ තුල. සමහර අය තරුණ කාලේ පිස්සු හැදෙන සිහි කල්පනාව නැතිවෙන. සමහර අය ඉන්නවා මැදි වයසට එනකොට ජීවිතේ හොඳම කාලේ හොඳට වැඩ කරන්න පුළුවන් කාලේ සිහි කල්පනාව නැතුව පිස්සු හැදෙන අය ඉන්නවා. සමහර අය ඉන්නවා ජීවිතේ වයසට යන්න සිහි කල්පනාව නැතුව පිස්සු හැදිච්ච අය ඉන්නවා. එතකොට මේක කොයි තරම් දුරට පවතිනවද කියන්නේ
සමහරු ඇඟේ ඇඳුමක් නෑ සත්තු වගේ. සමහර අයට වයසට යනකොට කනබොන දේවල් අමතකයි. නොකන දේවල් ඉතා පිළිකුල් සහගත දේවල්. ඔබ අහලා ඇති සමහරු සිහි කල්පනාව නැති වෙලා අසූචි පවා ආහාර කරගන්න අය ගැන ඔබ අහලා ඇති. එතකොට අපිට පේනවා මේ මනුස්ස ජීවිතයක් තුළ වටිනාමදේ සිහිය දියුණු නොකිරීම තුළ මොනතරන්නම් අවාසනාවන් තීරණමකට පත්වෙනවා. අන්නේ නිසා පින්වතුනි සිහිය දියුණු කර ගැනීම පිණිස සිහිය බලවත් කර ගැනීම පිණිස ඔබ යම් ප්‍රතිපදාවකේ දෙන්න. බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨාන ගැන පෙන්නනවා ඒකායන වයම් භික්කවේ මක්කු. මහණෙනි එකම මාර්ගයක් තියෙන. සත්තානං විසුද්ධිය. මේ කෙලෙස් වලින් අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ හිත පිරිසිදු කර ගැනීම පිණිස. සෝක පරිද්දවාන සමතික්කමයි. සෝක වැලපීම් වලින් නිදහස්වීම පිණිස. දුක්ක දෝමනස්සානං අත්තංගමයි. කායික මානසික දුක්දොන්නස්වලින් නිදහස්වීම පිණිස. නිබ්බානස්ස සච්චි කිරියාය. නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස එකම මාර්ගයක් තියෙන. අන්න එතකොට අපිට පේනවා ඒ මාර්ගයේ ඒ කාර්යය තමයි දුකෙන් නිදහස්වීම, කායික මානසික දුක්දොන්නස්වලින් නිදහස්වීම, ඒ මානසික පීඩාවල් වලින් නිදහස්වීම, නිවන සාක්ෂාත් කර ගැනීම, තමන්ගේ හිත දියුණු කර ගැනීම. මේ සියල්ලටම උපකාර වෙන එකම මාර්ගයේ තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ උතුම් සතර සතිපට්ඨාන. අන්න ඒ තුළ තමයි අපිට සිහිය රැකගන්න තියෙන. සිහි මුලා නොවෙන මට්ටමට සිහිය ආරක්ෂා කරගන්න තියෙන්නේ සිහිය දියුණු කළොත් විතරයි. පිංහතුනේ ඔය සංයුත්ත නිකාය තියෙනවා නීවරණ සංයුක්තය කියලා පංච නීවරණ ගැන වදාළ දේශනා රැසක්. ඒ තුළ තියෙනවා අකුසල රහසි සූත්‍රයේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්න මහණෙනි පංච නීවරණ කියන්නේ තනි කරම අකුසල් ගොඩක්. මේ පංච නීවරණ නිසා වෙන්නේ අචක්කු කරනා කෙනෙක්ගේ දහම් මැස නැති වෙලා යන. අඥ්ඥාන කරනා කෙනෙක් මෝඩෙක් බවට පත් කරන ඔහුගේ නුවණැස එන්න දුරුවල වෙලා යනවා. පංච නීවරණ බලවත් වෙන්න කල්පනා ශක්තිය නැතිවෙන් නුවණැස දුරුවල වෙන කෙනෙක් මෝඩෙක් බවට පත් කරනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා පඤ්ඤාය දුබ්බලී කරන කෙනෙක්ගේ ප්‍රඥාව දුබල කරනවා. ඔහුගේ මතක ශක්තිය ටිකෙන් ටික අමතක වෙලා යන. අන්නේ නිසා මේ නීවරණ යටපත් කිරීමෙන්මයි සිහිය දියුණු කරගන්න තියෙන. දැන් බලන්න ඔබ යමක් මතක් කරගන්නකොට ඔබ යමක් සිහි කර නේද මතකයට ගන්න. ඔබට අමතක වෙච්ච දෙයක් හරි ඔබ ඉගෙන ගත්ත දෙයක් හරි විභාගයකදී හරි ඔබ යමක් සිහි කර තමයි මතකයට ගන්න. එතකොට ඔබ සිහි කර යමක් මතක් කරගන්නකොට ඔබේ සිහිය දුර්වල නම් ඔබේ නීවරණ නිසා ඔබේ සිහිය සම්පූර්ණයෙන්ම දුර්වල වේගෙන යනවනම් ඔබට සිහි කල්පනාව එන්න දුර්වල නම් ඔබේ මතක ශක්තිය අඩු වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා කෙනෙක් හොඳට සතිපට්ඨානය ඔස්සේ නීවරණ යටපත් කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න හිත දමනයක යෙදෙනවා නම් ඒ පුද්ගලයාගේ සිහිය ටිකෙන් ටික වැඩෙනවා. ඔහුගේ හිතේ එකඟතාවය වැඩෙනවා. අර නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වෙන්න හිතේ පිරිසිදු භාවයේ වැඩි වෙනකොට ඔහුගේ මතක ශක්තිය වේගෙන් වර්ධනය වෙනවා. ඒ නිසා තමයි පින්වතුනි 84000ක ධර්මස්කන්ධය මේසා විශාල ධර්ම සාගරයක් කටපාඩමින් දරාගෙන භික්ෂූන් වහන්සේලා අරගෙන ආවේ සිහිය දියුණු කිරීමේ ප්‍රතිපදාවක් තුල මේ ධර්මයේ අරගෙන යන්න බුදුරජාණන් වහන්සේ උගන්වපු නිසා. ඒ නිසා මේ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ පෙන්නලම දීලා තියෙන්නේ භාවනාවත් එක්කම හිත දියුණු කරගෙන ඒ සිහිය තුල ධර්මයේ හොඳට මතක තියාගෙන කටපාඩමින් ධර්මයේ අනාගතයේ ආරක්ෂා කරගෙන අරගෙන යන වැඩපිළිවෙල. එහෙම නැතුව පොත්වල ලියාගෙන රාක්කවල පොත් පුරවගෙන යන ගමනක් නෙමෙයි. තමන් සිහිය දියුණු කරගෙන සිහිය තුල මේ සියල්ල හිතේ ධාරණය කරගෙන යන ගමන. එනිසා පින්වතුනි මේ සිහිය දියුණු කර ගැනීම පිණිස ඔබ යම් උත්සාහයකද ඔබේ ජීවිතේ පුංචි වෙලාවක් හරි ඔබ වෙන් කරගන්න. දැන් අපි බලමු සරල පැත්ත. ඔබට ආනාපාන සතිය ගැන ගමු. මේ සතර සතිපට්ඨානයේ තුල බුදුරජාණන් වහන්සේ පෙන්නන පළවෙනිම භාවනා කොටස තමයි ආනාපාන සතිය. මේ ආනාපාන සතිය යටතේ අපට සිහිය දියුණු කරගන්න ඉතාම සරල භාවනා ක්‍රමයක් හැටියට අපිට හිත වඩා ගන්න පුරුදු කරන්න පුළුවන්. බලන්න මේ ආනාපාන සතියේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපේ හිතේ ස්වභාවය ගැන ඉස්සරලා ඔබ හිතන්න. අපේ හිත හරියට අර අත්ෙන් අත්තට පැන යන වඳුරෙකුට බුදුරජාණන් වහන්සේ උපමා කරනවා. අපි ඒක අරමුණක් අරගෙන මේ අරමුණ හිත හිතයි අපිට තව යමක් මතක් වෙනවා. අපි ඊට පස්සේ ඒක කල්පනා කරනවා.
ඒක හිත හිතා යනකොට සමහරලාට hina යන දෙයක් මතක් වෙන්න පුළුවන්. තනියෙන් hina යන්න පුළුවන්. ඊළඟට ඒ තුල අපි සිහිනයක් මවමවා ඉන්නකොට සමහරලාට දුක හිතෙන දෙයක් මතක් වෙනවා. එතකොට අපේ හිත හැම වෙලාවෙම මේ අරමුණෙන් අරමුණට දුවනවා. අරමුණෙන් අරමුණට දුවනවා කියන්නේ හිත හැම වෙලාවෙම පංච නීවරණ ඔස්සේම තමයි හිතක් පවතින්නේ. එතකොට මේ පංච නීවරණ ඔස්සේ දුවන නීවරණ ඔස්සේ පවතින හිත නොයෙක් අරමුණු ඔස්සේ වේගෙන් ගලාගෙන යන හිතක් අපි එක අරමුණක් තුල පවත්ව ගන්න, හඳව ගන්න, තැම්පත් කරගන්න, දියුණු කරගන්න ගන්න උත්සාහය තමයි හිතක් එකඟ කර ගැනීම පිණිස අපි ගන්න උත්සාහය. සරල ක්‍රමයක් හැටියට අපි ආනාපාන සතිය වඩනවා කියලා හිතන්න. එතනදී බුදුරජාණන් වහන්සේ අනිත් භාවනාවන් වලට වඩා ඉරියව්ව ගැනත් විශේෂයෙන් පෙන්වනවා. නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය කියන. කෙනෙක් භාවනා කරනවා නම් ආනාපාන සතියේදී විශේෂයි. අනිත් භාවනාවලදී නම් සතර ඉරියව්වම තිට්ඨං චරන් නිසින්නවා සයානෝ මේ ඉරියව් හතරෙන්ම හිත වඩන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආනාපාන සතියේදී මේ හුස්ම රැල්ලත් එක්ක තමන්ගේ හුස්මත් එක්ක පෙනහලුත් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක්. ඒ නිසා කොඳුයට පේලියේ ඍජුව තියෙන විදිහට වාඩි වෙන එක වැදගත්මදී. ඒ නිසා උජුං කායම් පනිදාය කය ඍජුව තියෙන විදිහට වාඩි වෙන්න. එහෙම වාඩි වෙලා පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. තමන්ගේ සිහිය පිහිටවන්න කියන භාවනා අරමුණේ. භාවනා අරමුණ තමයි හුස්ම රැල්ල. එතකොට අපිට දැන් කෙනෙකුට හුස්ම එක එක තැන් වලින් දැනෙන්න පුළුවන්. කෙනෙක් කියන්න පුළුවන් මේ බඩේ හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා දක්නවා. ඒ නිසා මේ පිම්බීම හැකිලිම හැටියට එතන බලන්න. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ මේ නාසයේ මැදින් තමයි මට හුස්ම දැනෙන්නේ. කෙනෙකුට උඩු තොල ළඟින් හුස්ම දැනෙනවා. හුස්ම ඇතුල් වෙනවා තේරෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ හුස්ම රැල්ල තුල හිත පිහිටවන්න. ඔබට පුළුවන් නම් නාසිකාග්‍රය තුල ඔබ හොඳට මොහොතක් හොඳට බලන්න හුස්ම ඇතුල් වෙන හැටි පිට වෙන හැටි ඔබ බලාගෙන ඉන්නකොට ඔබට දැනෙනවා. මේ නාසයේ දැවටෙනවා, නාස් සිදුරේ වැදීගෙන ආශ්වාස මේ හුස්ම රැල්ල ශරීරයට ඇතුල් වෙන හැටි පිට වෙන හැටි ඔබට තේරෙනවා. අන්නේ තේරෙන තැන හිත පිහිටවත්. හිත පිහිටවාගෙන පළවෙනිම ක්‍රමේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ සෝ සතෝ අස්ස සති, සෝ සතෝ පස්ස සති. සිහියෙන් හුස්ම ගන්න, සිහියෙන් හුස්ම හෙලන්න පුරුදු වෙන්න. අන්න ඒක තමයි භාවනාවේ පළවෙනිම පියවර. දැන් අපි උපන්දා ඉඳන් හුස්ම ගත්තනේ. මැරෙන්න වැටෙනකන් අන්තිම හුස්ම පොද අවසන් වෙනකම්ම හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. හැබැයි අපි කවදාවත් සිහිය පිහිටවාගෙන ඒ තුල හොඳ අවධානයෙන් හුස්ම ගන්නව නෙමෙයි. නමුත් අපි දැන් පුරුදු කරන්නේ නොයෙක් අරමුණු ඔස්සේ දුවන හිත අපේ ශරීරයේ මේ හුස්ම රැල්ලේම හිත පිහිටවාගෙන ඒ තුල තැම්පත් කරන්න ගන්න උත්සාහය. අන්න ඒ නිසා හුස්ම දිහා හොඳ සිහියෙන් බලාගෙන පුරුදු කරන. ඒක පුහුණු වෙනවා. හැබැයි ඔබ ආනාපාන සතිය වඩන්න ගත්තාම ඔබට තේරෙයි මේක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. මේ හිත කොයිතරම් අකීකරුද, මේ හිත කොයිතරම් দমনය කරගන්න අපහසුද, අරමුණු ඔස්සේ මොනතරම්න කුලප්පු වෙච්ච සතෙක් වගේ දුවනවද කියලා හිත ගැන ඔබටම තේරුම් ගන්න ලැබෙනවා ඔබ භාවනා කරන්න පටන් ගත්ත වෙලේ ඉඳන්. ඔබ හුස්ම දිහා හිත පිහිටවන්න හැදුවට සැනින් හිත දුවනවා. නොයෙක් අරමුණු ඔස්සේ සමහරලාට ඔබ අකමැති, ඔබ එපා කරපු, ඔබට ජීවිතේ වැඩක්ම නැති මහා පව්කාර දේවල් හිතට ගලාගෙන ඉන්න පුළුවන්. එතකොට ඔබටම හිතෙන්න පුළුවන් මම මේ භාවනා කරන්න වාඩි වුණේ ඇයි මට මෙහෙම වෙන්නේ? මොනවද මේ මං හිතන්නේ? ඇයි මේ වගේ දේවල් මට එන්නේ? අන්න ඒක තමයි හිතේ ස්වභාවය, නීවරණයන්ගේ ස්වභාවය. ඔබට ඕනේ අරමුණු ඔස්සේ ඔබ හිතනව නෙමෙයි. ඔබේ හිතට ගලාගෙන ඉන්න පව්කාර අකුසල සිතුවිලි ඔස්සේ ඔබ සමහර වෙලාවට රූකඩයක් වගේ දුවන කෙනෙක්. අන්න ඒ නිසා ඔබ උත්සාහ කරන්නේ ඔබේ හිත ඔබේ දමනයකට, ඔබේ පාලනයකට ගන්නයි මේ භාවනාවකින් අපි උත්සාහ කරන්නේ. ඒ නිසා පින්වතුනි, ඔබට පළවෙනිම පියවර හැටියට ඔබ පුරුදු කරන්නේ ආනාපාන සතිය වඩනකොට සෝ සතෝ අස්ස සති, සෝ සතෝ පස්ස සති. හොඳ සිහියෙන් ඉරියව්ව තේරුම් අරගෙන හුස්ම රැල්ල දිහාම සිහියෙන් බලාගෙන ආශ්වාස ප්‍රශ්වාස තේරුම් ගැනීම විතරයි. වෙන කිසිම හුස්ම රැල්ලේ වෙනස්කමක්වත්, දීර්ඝ ආශ්වාස කෙටි ආශ්වාස, මේ හුස්ම රැල්ලේ මුලැමැදාග බලනේවත් ඒවා එකක්වත් මුලදී අවශ්‍ය නැහැ. මුලදී ඔබ පුරුදු කරන්න ඕනේ හුස්ම රැල්ලේ සිහිය පිහිටවන්න ගන්න උත්සාහය විතරයි. සමහරවිට විනාඩියක් දෙකක් හිත හුස්ම දිහා බලාගෙන ඉන්නකොට ඔබ දන්නේම නැහැ හිත වෙන අරමුණකට දුවලා.
ආයමත් අරගෙන එනවා මම මේ භාවනා කරන කෙනෙක් මම මේවා හිතන්නේ නැහැ කියලා ආයමත් ගෙනල්ලා හුස්ම රැල්ල හිත පිහිටවන. ඔය වගේ උත්සාහ කරගෙන කාලයක් යනකොට අන්න ඔබට ඔබ තුලින්ම දක්ෂතාවයක් ඇති වෙනවා. මුලින් භාවනාව පටන් ගන්නකොට තිබුණට වඩා කාලයක් භාවනා කරනකොට දැන් ඔබට හුස්ම රැල්ල තුලම හිත පිහිටවාගෙන බොහෝ වෙලාවක් ඔබේ හිත දමනය කරගෙන පවත්ව ගන්න පුළුවන්. ඒ විදිහට පින්වතුනි කාලයක් භාවනා කරනකොට කෙනෙකුට මාසයක් වෙන්න පුළුවන්, කෙනෙකුට මාස කීපයක් වෙන්න පුළුවන්, කෙනෙකුට අවුරුද්දක් වෙන්නත් පුළුවන්. එහෙම භාවනා කරගෙන ඔබ කාලයක් යනකොට දැන් ඔබේ හිත ඔබට යම් මට්ටමකට දමනය වෙලා, ඔබේ හිත යම් මට්ටමකට ඔබට පාලනය වෙලා, ඔබට විනාඩි 15ක් 20ක් සමහරලාට පැය භාගයක් හිත වෙන කිසිම අරමුණකට යන්න ඉඩ නොදී හුස්ම රැල්ලේම පවත්වන්න තරම් පුළුවන් සිහියක් ඔබ තුල වැඩිලා. අන්නේ මට්ටමට සිහිය දියුණු වෙනකොට අන්න දෙවනි පියවර බුදුරජාණන් වහන්සේ පෙන්වන ආනාපාන සතියේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමිති පජානාති. අර හුස්ම රැල්ලේම දීර්ඝ ආශ්වාස ගැන හොඳට දැන් දැනෙන්න පටන් ගන්න. රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමිති පජානාති. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමිති පජානාති. දැන් ඔබට වෙනස්කම් තේරෙනවා. සිහිය පිහිටියට පස්සේ තමයි හුස්ම රැල්ලේ වෙනස්කම් Tamanට හොඳට වෙනදට වඩා ප්‍රකට වැටහෙන්නේ. අන්න සිහිය දියුණු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් හුස්ම රැල්ල තුල තියෙන වෙනස්කම් හොඳට නුවණින් වැටහෙන්න පටන් ගන්නවා. මේ හුස්ම දීර්ඝ වශයෙන් ඇතිවෙච්ච ආශ්වාසය, මේ හුස්ම කෙටියෙන් ඇතිවෙච්ච ආශ්වාසය, කෙටියෙන් ඇතිවෙච්ච ප්‍රශ්වාසය. ඒ විනාශකම් පජානාති කියන්නේ නුවණින් දැනගන්න. නුවණින් දැනගනිමින් අපි හුස්ම රැල්ලේම සිහිය පිහිටවාගෙන භාවනා කරගෙන යනවා. දැන් බලන්න මේක නොදන්න කෙනෙක් සමහරලාට භාවනාවට ඉඳගත්ත වෙලේම ඔන්න මං දීර්ඝ හුස්මක් ගන්නවා කියලා එකපාරට ලොකු හුස්මක් උඩට අදින්න පුළුවන්. ඔන්න මං දැන් කෙටියෙන් හුස්ම ගන්නවා කියලා කෙටියෙන් හුස්ම ගන්න පුළුවන්. අපි කිසිම වෙලාවක මේ භාවනාවක් කරනකොට කයට වීරිය අරගෙන හුස්ම වීරියෙන් පාලනය කරන්න යන්නේ. දැන් ඔබ නිකන් පුංචි දෙයක් හිතන්න. ඔබ සමහරලාවට ඉඳගෙන උවමනාවෙන් වීරියෙන් හුස්ම ගත්තොත් විනාඩි 15ක් 20ක් යනකොට එක්ක පපුවට වෙහෙසක්, පපුව හිර වෙනවා වගේ. හුස්ම ගන්න අමාරුයි. අන්න එහෙම වෙන්නේ අපි වීරියෙන් හුස්ම ගන්න ගියොත්. ඒ නිසා අපි කිසිම විදිහකට හුස්ම තුල වීරියක් පවත්වන්නේ. ස්වභාවිකව හුස්ම ඇතුල් වෙන්නේ යම්සේද, ස්වභාවිකව වෙනදා වගේම හුස්ම පිට වෙලා යන්නේ යම්සේද, ඒ තුල හොඳ සිහිනුවණින් හුස්ම තුලම හිත පිහිටවාගෙන බලාගෙන ඒ තුල වෙනස්කම් නුවණින් දැකීම පමණයි මේ තුල අපි පුරුදු කරන්නේ. දැන් ඔන්න ඔබට කාලයක් යනකොට හුස්ම රැල්ලේ හිත පිහිටලා වෙනස්කනුත් හොඳට දැනෙනවා වෙන්න පුළුවන්. දැන් දීර්ඝ ආශ්වාස කෙටි ආශ්වාස හොඳට තේරෙනවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සම්පූර්ණයෙන්ම හුස්ම රැල්ලක් දැන් ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒ තුල පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති. ඊළඟට මේ ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කාය සංකාර සංසිඳෙන්නත් පටන් ගන්න. ඒ තුලත් හොඳට තේරුම් ගන්නවා මේ කයත් එක්ක බැඳිච්ච ආශ්වාස ප්‍රශ්වාස රැල්ල සමහරලාවට භාවනා කරගෙන යනකොට හුස්ම ටික සියුම් වේගෙන යනවා. සමහර කෙනෙකුට එකපාරට නොදැනී යනවා. ආයෙ ටික වෙලාවකින් දැනෙන්න පටන් ගන්නවා. ඔය විදිහට ඇතිවන මේ කාය සංකාරවල වෙනස් වීම සංසිඳීම් පවා තේරුම් ගන්න. තේරුම් අරගෙන භාවනා කරන්න. අන්න එහෙම කාලයක් යනකොට ඔබට නීවරණ යටපත් වෙලා හුස්ම රැල්ලෙම හිත පිහිටලා හිත වැඩෙන්න පටන් ගන්න. දැන් මේ භාවනාව ඔබට අමාරුයි වගේ තේරුණාට ඔන්න ඔය ටික පමණක් ඔබට ප්‍රමාණවත් ඔබේ හිත යම් මට්ටමකට දියුණු කරගන්න. ඒ නිසා පින්වතුනි ඔබ ප්‍රායෝගිකව ඔවැනි ක්‍රමයක් පුරුදු කරගත්තොත් ඔබටම තේරෙයි ඔබේ මතකයේ සිහිය වැඩෙනවා. සිහිය දියුණු වෙනවා කියන්නේ අපි යමක් සිහි කරලා මතකයට ගන්න. වේගෙන් අපේ සිහිය වැඩෙනවා. ඔබ යමක් ඇහුවනම් ඔබට ඒ සැනින් මතක හිටිනවා. බොහෝ දෙනෙක් කියන්නේ අනේ අපි මේ දැන් ඇහුවට දැන් මතක නැහැ. ඉස්සර වගේ අපිට මතක හිටින්නේ ඉක්මනට අමතක වෙලා යන. මේ අමතක වීමට මතකේ නැති වෙලා යන්න හේතුව තමයි අපි අපේ ජීවිතයේ තුල සිහිය දියුණු කර ගැනීමේ ප්‍රතිපදාවකට එන්නේ නැහැ. සිහිය දුර්වල වෙලා යනවා. කෙනෙක්ගේ සිහිය දුර්වල වුණාට පස්සේ මනුස්ස ජීවිතේ වටිනාකම ඉවරයි. පින්වතුනි ඕනෑම සත්වයකට සිහියක් තියෙනවා. දැන් ඔබ සතර අපාය ගැන අහලා ඇති බුද්ධ දේශනාවල් වල බුදුරජාණන් වහන්සේ පෙන්වනවා නිරේට ඇදිලා යන නිරි සත්වයාට පවා යම රජුරු සිහි කරලා දෙනවා
එම්බා පුරුසිය නුඹ අපායට ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්නව නෙමෙයි. නුඹේ ඥාතියෙක් කරපු අකුසල් ගෙවන්නව නෙමෙයි. නුඹ විසින්ම කරපු මේ වගේ අකුසල් නිසා අපායට ආවේ කියලා අපායේ දොරටුව ළඟදී 5 වතාවක් සිහි කරලා දෙනවා කියලා දේවදූත සූත්‍රය සඳහන් වෙනවා. එතකොට සිහි කරලා දෙන්නේ සිහියක් තියෙන නිසානේ. තමන් කරපු අකුසල් තමන්ට සිහි වෙනවා. නමුත් සිහිය දියුණු කරගන්න බෑ මේ අපායගත සත්වයෙකුට. ඊළඟට තිරිසන් ලෝකේ තිරිසන් සතෙක් දිහා හිතන්න. තිරිසන් සතුන්ටත් හොඳ සිහියක් තියෙනවා. ඒ නිසා තමයි ඔවුන් සමහර ලාවට ගෙදර කෙනා අඳුන ගන්නවා. සමහර බලන්න කුරුල්ලෙක් දිහා කිලෝමීටර් ගණන් පියාඹගෙන ගිහිල්ලා මොනවා හරි ගොදුරක් හොයාගෙන තමන්ගේ කූඩුව හොයාගෙන එනවා. වෙන කූඩු වලට යන්නේ නැතුව මේ කැලේ පියාඹගෙන යනකොට තියෙන ගස් කොළන් මේ සියල්ල හොඳට තේරුම් අරගෙන තමන්ගේ කූඩුව තියෙන තැනට එනවා. එතකොට මේ වගේ මේ සතුන්ට ඒ සිහියක් තියෙනවා. හැබැයි ඒ සිහිය තිබුණට සිහිය දියුණු කර ගැනීමේ ක්‍රමවේදයක් ඔවුන්ට නැහැ. සිහිය දියුණු කරගන්න බෑ. ඊළඟට අමනුෂ්‍ය ලෝකෙත් ඔය වගේ. බුදුරජාණන් වහන්සේ තිරෝකුඩ සූත්‍රයේ පෙන්නනවා සමහර මිය පරලොව ගිහිල්ලා ප්‍රේත ලෝකයේ උපදින ඥාති තමන්ගේ පැරණි ගෙවල් දොරවල් හොයාගෙන එනවා. තිරෝකුඩ සූත්‍රයේ පෙන්නනවා ඔවුන් මරණයට පත්වෙනා ප්‍රේත ලෝකෙ ඉපදුනාට පස්සේ මේ මගේගේ මේ මගේ ඉඩම මගේ දේ මේ මගේ දරුවෝ එවැනි හැඟීමෙන් අර ගෙවල් දොරවල් හොයාගෙන එනවා. ඒ ආවට සමහරලාවට ඔවුන්ට ඒ භූමිය ඇසුරු කරගෙන පෙර විදිහට ජීවත් වෙන්න බෑ. ඒ නිසා ගෙට හැරෙන තැනක එක්ක 3 මං හන්දියක 4 මං හන්දියක කොහේ හෝ නතර වෙලා ඒ පරණ තමන්ගේ දේවල් දිහා බලාගෙන හූල්ලනවා. පසුතැවෙනවා. ඒ තැන්වල නතර වෙලා සමහරලාට මේ භූමිවල එහාට මෙහාට යන තිරෝකුඩ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වැනි කරුණු රැසක් දේශනා කරනවා. ඊළඟට ඔබ අහලා ඇති ওই പ്രേතවත්වයේ තියෙන සිදුවීම්. සමහර අවස්ථාවල් වල ප්‍රේතයෝ පෙනී ඉඳලා සාරිපුත්ත මාතා නමින් പ്രേතවත්වයක් තියෙනවා. සාරිපුත්ත හාමුදුරන්ගේ ආත්ම 5කට පෙර අම්මා මරණයට පත් වෙලා പ്രേත ලෝකේ උපදිනවා ප්‍රේතියක් හැටියට. දවසක් උන්වහන්සේ පිණ්ඩපාත යනකොට පෙනී ඉඳලා කියනවා අනේ ස්වාමීනි මං ඔබ වහන්සේගේ ආත්ම 5කට පෙර අම්මා අහක බලාගෙන යන්න එපා ස්වාමීනි මට පින් ටිකක් දෙන්න කියලා. උන්වහන්සේ නුවණින් බලනවා ඇත්තද මේ ප්‍රේතිය කියන්නේ බලනකොට මේ කාරණේ ඇත්ත. ආත්ම 5කට පෙර අම්මා වෙලා හිටපු කෙනා. එදා උන්වහන්සේ පිණ්ඩපාතේ ගිහිල්ලා තමන්ගේ පාත්‍රයට දානේ පිරෙනකම් පිණ්ඩපාතේ කරා. වෙනදට නම් තමන්ගේ දාන ටික ලැබුණට පස්සේ පිණ්ඩපාතේ කිරීම නවත්තනවා. එදා පාත්‍රයේ පිරෙනකම් පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා ආරාමේ හිටිය අනෙක් ස්වාමීන් වහන්සේලාගේ පාත්‍රවලට තමන්ගේ පිණ්ඩපාතේ දාන ටික බෙදුවා. එහෙම බෙදලා ඒ පින අනුමෝදන් කරා අද මම පිණ්ඩපාතේ කළා මට ලැබිච්ච දාණය මේ අනෙක් ස්වාමීන් වහන්සේලාට පූජා කිරීමෙන් ලැබිච්ච පින මීට ආත්ම 5කට පෙර අම්මා වෙලා പ്രേත ලෝකේ ඉන්න මේ ප්‍රේතියට අනුමෝදන් වෙලා සුවපත් වේවා කියලා පින් දුන්නා. ඊට පස්සේ මේ ප්‍රේතිය පින් ලැබිලා පෙනී හිටපු විස්තරයක් പ്രേතවත්වයේ සඳහන් වෙලා තියෙනවා. එතකොට අපිට පේනවා പ്രേතයන්ට ඒ අතීත මතකයන් පවා සමහරලාවට අඳුනගන්න පුළුවන්. හැබැයි ඔවුන්ට ඒ සිහිය දියුණු කරගන්න බෑ. ඔවුන්ගේ මතකේ දියුණු කරගන්න පුළුවන්කමක් නෑ. උපතින් ලැබෙන සිහියක් දියුණු කරගන්න පුළුවන් මනුස්සයන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට. මේ 3 ලෝකේම ඉන්න අයට තමයි මනුස්සයන්ටත් දෙවිය ලෝකෙ දෙවිවරුන්ටත් බ්‍රහ්ම ලෝකෙ බ්‍රහ්ම දේවතාවරුන්ටත් සිහිය දියුණු කර ගැනීමේ හැකියාව තියෙන. අන්න එවැනි කෙනෙකුට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිහිය දියුණු කරගන්න භාවනා ක්‍රම පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ සිහිය දියුණු කර ගැනීම පිණිස 4 සතිපට්ඨානෙ සිහිය දියුණු කරගන්න ක්‍රමවේද රැසක් අපිට දේශනා කරනවා. අපි මේ උතුම් 4 සතිපට්ඨාන දේශනාවන් වල ප්‍රායෝගිකව යෙදෙනවා නම් අපි මේ උතුම් 4 සතිපට්ඨානෙ තමන්ගේ ජීවිතේ ටික ටික හරි භාවනා ක්‍රම පුරුදු කරගන්නවා නම් ඔබටම තේරෙයි කාලයක් යනකොට ඔබේ සිහිය, ඔබේ මතක ශක්තිය, ඔබේ නුවණ දවසින් දවස වර්ධනය වෙනවා. ඔබට හොඳ සිහිනුවණක් වැඩෙනවා. ඔබේ මතක ශක්තිය දියුණු වෙනවා. ඔබට වෙනද යමක් මතක තියාගත්තට වඩා ඉක්මනින් යමක් මතක් කරගන්න, ඔබේ මතකයේ තැම්පත් කරගන්න හැකියාවක් ඔබට ලැබෙනවා. අන්න ඒ නිසා මනසට තියෙන එකම රැකවරණය තමයි සිහිය. ඔබට මතක ඇති උන්නාභ කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ මොකක්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ පංච ඉන්ද්‍රියන්
ඒ අතර මනස තමයි මේ පහ පිළිසරණ කරගෙන තියෙන. පංච ඉන්ද්‍රියන් කියලා ගත්තහම ඇස කන නාසය දිවකය බාහිරට විවෘත වෙච්ච දේවල්. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස. එකින් එකට වෙන වෙනම ගෝචර විෂයන් රැසක් තියෙන. මේ පහම පිළිසරණ කරගන්නේ මනසයි. දැන් අපි ඇහි ආරක්ෂාව වෙනුවෙන් අපි නොයෙක් දේවල් කරන. සමහරලාට අපි අවුවට ගියත් ඇස් කණ්ණාඩියක් පළඳින. ඇහැට ලෙඩක් හැදිච්ච ගම අපි ඇහැට බේත් දාලා මොනවා හරි කළ ඇහැක් සුවපත් කරගන්න උත්සාහ කරන. ඊළඟට ඇහැට කාච දාලා ඇස් කණ්ණාඩි පාවිච්චි කරන. ඇහි ආරක්ෂාවට නොයෙක් දේවල් කරන. ශරීරේ ඊළඟට කනක ලෙඩක් හැදුනත් තුවාලයක් හැදුනත් ඉක්මනට බේත් ටිකක් ගන්න. ඊළඟට නාසය, මේ දිව ඔබ බලන්න මේ ශරීරය ලස්සන කරගන්න මිනිස්සු මොන තරම් වියදම් කරනවා. මේ කය දියුණු කරගන්න, කයේ ශක්තිමත් භාවය හදාගන්න, කය රැකගන්න නොයෙක් දේවල් කරන. හැබැයි මේ ඇස කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රියම්ම පිළිසරණ කරගෙන තියෙන මනස. ඇහෙන් දකින දේවල්, කනෙන් අහන දේවල්, නාසයට දැනෙන දේවල්, දිවට දැනිච්ච දේවල්, කයට දැනිච්ච දේවල් සියල්ල ඔබේ මනසේ තමයි තැන්පත් වෙන්නේ. ඒ නිසා මේ පංච ඉන්ද්‍රියන්ගේම පිළිසරණ මනසයි. ජීවිතේ වැදගත්ම ඉන්ද්‍රිය තමයි මනස. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අපි කරන හැම දෙයකටම මුල් වෙන්නේ මනස. මනෝපුබ්බංගමා ධම්ම. මනස මුල් වෙලා තමයි හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ මනස ජීවිතේ වටිනාම දේ වන පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු අනුභව කරන මනස රැකෙන්නේ සිහිය දියුණු වුණොත් විතරයි. ඒ මනසේ රැකවරණය වන සිහිය, සතිය අපිට දියුණු කරගන්න බැරි වුණොත්, සිහිය රැක ගැනීම පිණිස අපිට ප්‍රතිපදාවක යෙදෙන්න බැරි වුණොත් අපිට කියන්න බෑ අපේ ජීවිතේ කොයි වෙලාවෙ සිහි කල්පනාව නැති වෙයිද. තරුණ කාලේ පිස්සු හැදෙන අය ඉන්නවා. මැදි වයසේ සිහි කල්පනාව නැතුව කල්පනා ශක්තිය නැති වෙලා යන අය ඉන්නවා. වයසට යන්න යන්න කල්පනාව දුර්වල වෙනවා සමහරලාවට සිහිය දියුණු කරගත්තේ නැත්නම්. අන්න ඒ නිසා ඔබ අප්‍රමාදී කෙනෙක් වෙන්න. අප්‍රමාදීව සිහිය දියුණු කර ගැනීම පිණිස ප්‍රතිපදාවක යෙදෙන්න. දවසකට විනාඩි 15ක් 20ක් හරි ඔබ සිහිය දියුණු කරගන්න වැඩපිළිවෙලක යෙදෙන්න. ඔබ බුදුන් අදින එක පිනක් වෙන්න පුළුවන්. ඔබ බුද්ධ පූජාව තියනවා වෙන්න පුළුවන්. ඔබ බණ අහනවා වෙන්න පුළුවන්. ඔබ සමහරවිට සිල් ගන්න යනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ සියල්ල ඔබේ ජීවිතයට ඔබට පින් රැස් වෙනවා. හැබැයි ඔබ ප්‍රායෝගිකව ඔබ භාවනාවක් හැටියට ඔබේ හිත දියුණු කරගන්න ඔබ ප්‍රතිපක්තියකට යෙදුන් නැත්නම් ඔබේ හිත රැකගන්න අර කරන ටිකෙන් පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ මහා සාරෝපම කියලා ලස්සන දේශනාවක පෙන්නනවා. මහා සාරෝපම කියන්නේ විශාල අරටුවක් තියෙන වටිනා ගහක්. කෙනෙක් යනවා මේ වටිනා ගහේ වටිනා දෙයක් හොයාගෙන යන. ගිහිල්ලා මේ ගහ දැක්කට පස්සේ මේ කෙනා මොකද කරන්නේ? කොලාතු ටික දිහා බලලා හිතනවා අන්න ගහේ වටිනා දේ. මම නම් මේකෙන් ප්‍රයෝජනයක් ගත්තා කියලා කොලාතු ටිකක් අරගෙන යන. තව කෙනෙක් එනවා ගහ හොයාගෙන. ඇවිල්ලා ඔන්න අපිත් වැඩේ කරගත්තා කියලා ගහේ පොත්ත ගලවගෙන යනවා. කෙනෙක් එනවා ඇවිල්ලා අර ගහේ තියෙන මල් ටිකක් දලු ටිකක් කරේ තියාගෙන යනවා අපිත් වැඩේ කරගත්තා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ගහේ අරටුව ගැන, ගහේ වටිනාකම ගැන දන්න කෙනා කොලාතු වලට රැවටෙන්නෙත් නෑ, මල් වලට රැවටෙන්නෙත් නෑ, ගහේ පොත්තට රැවටෙන්නෙත් නෑ, එලේට රැවටෙන්නෙත් නෑ. ඔහු මේ සියල්ල තෝරලා බේරලා ගහේ වටිනාම දේ වන අරටුව ගන්නවා. අන්න ඒ වගේ මේ බුද්ධ ශාසනයේ අරටුව තමයි සීල සමාධි ප්‍රඥා දියුණු කර ගැනීම. ඒ පිණිසයි අපි දන් දෙන්නේ, ඒ පිණිසයි අපි පින්කම් කරන්නේ, ඒ පිණිසයි අපි බුද්ධ පූජාව තියන්නේ, හිතේ සද්ධාව ඇති කරගන්න, කය වචනේ සංවර කරගන්න. මේ සියල්ලේ අවසානයේ හිත දියුණු කරලා කෙලෙසුන්ගෙන් මිදීම. ඒ නිසා ධර්මාවබෝධයේ පිණිස යන ගමනේ මගින් නතර වෙන්න එපා. දානේ ටිකක් විතරක් දීලා ඔය මදෑ කියලා එතන නතර වෙන්න එපා. අපි බුද්ධ පූජාව තියෙන, අපි බුදුන් වදින, අපි බෝධි පූජා කරන ඔය මදෑ කියලා එතන නතර වෙන්න එපා. එතකොට කොලාතු ටික විතරක් අරගෙන ගිය කෙනෙක් වෙනවා. පොත්ත විතරක් රැහැගෙන ගිය කෙනෙක් වෙනවා. ඒ නිසා ජීවිතේ හිත දියුණු කරගන්න උත්සාහයක් ගන්න, සතර සතිපට්ඨානෙ වඩා ගන්න, හිත දමනය කරගන්න. ඔබ හැම දිනාටම ඔබේ සිහිය රැකගෙන හිත දියුණු කරගෙන තුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.